प्रिय सहोदरीनि सहोदरवर्णी अद සියලුම සහෝදර සහෝදරියන් හැමදීමට තීරණය කළේ තීරණාත්මක මොහොතකට ලංවීම සියලුම සේවක සේවිකාවන් මුහුණ දීමට තියෙන අවස්ථාවක් නිසා. ඒක තමයි දැන් යෝජිත 2021 සඳහා වැටුප් වැඩිවීමට යෝජිත සාමූහික ගිවිසුම ඉලි දක්වලා තියෙනවා. දැන් අපිට පැහැදිලි වෙනවා මොකද්ද සිද්ධ වෙන්නේ යන්නේ කියන එක. දැන් බොහෝ සහෝදරවරු සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ලබාගෙන නැහැ කියන එක අපිට පේන්න තියෙන කාරණයක්. ඒ නිසා මම කැමති දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වය ගැන සහෝදරොන්ට සරලව කෙටියෙන් කරුණු පැහැදිලි කිරීමක් කරන්න. ඒක තමයි දැන් 2021 වර්ෂයේ සඳහා යෝජිත සාමූහික ගිවිසුමට එළඹීම සඳහා ඒක ඉදිරිපත් කළ තියෙනවා 22ක 2021 සින්ද වසර 3ක් දක්වා 22ක වැටුප් ප්‍රතිශතයක් ලබා දෙනවා කියලා. ඊළඟට ප්‍රසාද දීමනාව සම්බන්ධව එලෙසම ඒ ප්‍රසාද දීමනාව දෙනවා කියන එක. මෙතෙක් ගෙවපු ආකාරයට. එතකොට සහෝදරවරුනි සහෝදරු දන්නවා දැන් ඉතිහාසයට වඩා එදා අපි 2018 කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එක අත්සන් කරනකොට ඒකේ අපිට එදා තිබුණ තත්ත්වය තමයි මේ E scale කියන එක පදනම් කරගෙන ඒක පිළි අරගෙන ඒක උඩ වැටුප් පිහක් හැදුවා හදලා ඒකෙදි ඉන්ක්‍රිමන්ට් 3කින් සියලු සේවකයන්ගේ නැවත වැටුප් සංශෝධනය කරලා ඒකට 25%කින් ඊළඟ වර්ෂය සඳහා වැටුප් වැඩි කිරීමක් කරා. නමුත් අද වෙනකොට E scale එක සම්බන්ධව අධිකරණයේ තීන්දුවක් ලබා දීලා තියෙනවා. ඒක ශූන්‍ය කළා නඩු තීන්දුවක් ලබා දීලා තියෙනවා. එතකොට ඒක එසේ තිබියදී ඒ පදනමට ඒ වැටුප්තල අත්තිකාරමක හැටියට ලංවීම තුළ ක්‍රියාත්මක වීම නිසා අධිකරණයට අපහාස කිරීමේ නඩුවකුත් යමින් පවතින අධිකරණය තුල. දැන් එවැනි වටපිටාවක් තමයි අද වෙනකොට තියෙන්නේ. එතකොට අපිට පේනවා අද අපිට නිකම්ම සාමූහික ගිවිසුමකට එල්ලෙන්න පුළුවන් කමක් නැහැ. මොකද දැන් මේ අපි බැලුවොත් එහෙම දැනට ලංකා විදුලි වල මණ්ඩලයේ දැනට තියෙන වැටුප ගත්තොත් එහෙම සාමාන්‍යකාරකගේ වැටුප 3,61,725යි. එතකොට N5 සේවකයාගේ වැටුප ගත්තොත් 47,210යි. එතකොට මේකේ කොටස් දෙකකට දාලා තිනවා මේ EN හා එතකොට SN කියලා. එතකොට ඊළඟ එතකොට මේ SN කියන මේ N5 දාලා තියෙන සේවකයාගේ වැටුප 43,715යි. එතකොට දැන් අපි බැලුවොත් එහෙම අපි මේ බහුතරයක් සේවකයෝ කතා කරේ මේ වැටුප් අතර තියෙන විෂමතා හදන්න ඕනේ කියන එක. මොකද මේ E scale එකක් හඳුනා දීම නිසා මණ්ඩලය තුල විශාල වශයෙන් වැටුප් අතර විෂමතා ඇති වුණා. ඉතින් ඒක නිසා තමයි පහුගිය කාල පරිච්ඡේද තුන ඒ සම්බන්ධව උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වලට එළඹෙන්න සිද්ධ වුණේ. එතකොට දැන් අපිට දැන් අනගි අවස්ථාවක් හම්බෙලා තියෙනවා මේ යෝජිත සාමූහික ගිවිසුම තුල මේවා නිසියාකාරව හදාගන්න. එතකොට මේ අවස්ථාව අපි මගහැර ගත්තොත් අපිට කවදාකවත් මේ සම්බන්ධ අවස්ථාවක් ආපහු උදා වෙන්නේ නැහැ. එතකොට දැන් අපි දැක්ක අධිකරණයේ තීන්දුවෙන් පැහැදිලිව කියලා තිබුණේ මේක බලශූන්‍ය කරන්න මූලික හේතුව තමයි සේවකයන්ගේ වැටුප් අතර බරපතල විෂමතාවයක් ඇතිලා තිනවා. මේ නිසා කාර්මික සාමය බිඳ වැටලා තිනවා. එතකොට සේවකයන් අතර උනුන් අතර විශ්වාසය බිඳ වැටලා තියෙනවා. ඒ නිසා විදුලි බල මණ්ඩලය වගේ වැදගත් ආයතනයක විශාල සේවාවක් සපයන ආර්ථික වශයෙන් වැදගත් ආයතනයක රටට කාර්යක්ෂම සේවාවක් සේවකයන්ගේ අතෘප්තිකර භාවය නිසා ලැබෙන්නේ නැහැ කියන එක. ඊට අමතරව කියලා තිබුණා වැටුප් පහ සංකේතන දෙපාර්තමේන්තුවෙන් ඒක අනුමත කරගෙන තිබුණේ නැහැ. ඒ වගේම භාණ්ඩාගාරයේ අනුමැතියක් ලැබිලා තිබුණේ නැහැ කියන එක. දැන් අද වෙනකොට අපිට පේනවා අලුතෙන් ඒ E scale වැටුප සඳහා භාණ්ඩාගාර අනුමැතියක් ඒ වගේම මුදල් අමාත්‍යාංශ අනුමැතියක් ලබාගෙන තියෙනවා. නමුත් අධිකරණය තුල තාම ඒ නඩුව විභාග වෙමින් පවතින නඩුවක්. එතකොට ඒකට ගිහිල්ලා කරුණු කියන්න අවශ්‍ය වෙනවා අධිකරණයට දැන් මේ වැටුප් තලයේ උඩ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. දැන් අපි බැලුවොත් එහෙම එතකොට දැන් මේ අපි ඊළඟට අපි ලංවීම උත්සමිත එකතු හැටියට මේ සම්බන්ධව අපි තාම බරපතලව මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළා.
සාකච්ඡා කළා ඊටාම විධිමත් ලෙස සියලු සේවකයන්ගේ වැටුප් තල හැදෙන්න ඕනේ. කාටවත් අසාධාරණ කරන කාටවත් ලැබිච්ච දේවල් අහිමි නොවන හැමට සාධාරණ වෙන වැටුප් තලයක් හදන්න ඕන කොහොමද කියන එක අපි සාකච්ඡා කළා. ඒ පරිදි ගත්තාම අපි යෝජනා කරා හැමෝගෙම ශ්‍රමයේ වටිනාකම අනුව වැඩ කරන පැය ගාන අනුව මේ වැටුප් තල සකස් වෙන්න ඕන කියන එක. දැන් එහෙම ගත්තාම දැන් අපි බැලුවොත් සාමාන්‍යකාරතුමාගේ වැටුප 361725යි. එතකොට අපි එතුමා වැඩ කරන මාසයකට වැඩ කරන පැය ගාන හැටියට ගත්තොත් පැය 160ක් අරගෙන මේකෙන් මේ 161කින් මේ 361725 බෙදුවාම අපිට වෙනවා එතුමාගේ පැයක ශ්‍රම වටිනාකම රුපියල් 2261. එතකොට දැන් අපි කියනවා මේ 1.6 කියලා පදනමක් ගැන අපි නිතරම කතා කරා. මොකද මේ 1.6 කියන්නේ 15ම සේවකයා එකක් ලෙස සලකනවා නම් සාමාන්‍යකාරතුමා ඒ වගේ 6 ගුණයක වැටුප් ගන්න ඕනේ කියන තමයි වැටුප් පතර පරතරය හැටියට සැලකුවේ. එතකොට අපි මේ අපි 15ම සේවකයාගේ වැටුප මේ දවසේ වැටුපේ පැයක ප්‍රමාණය බලා ගන්න අපි මොකද්ද කරන්න වෙන්නේ? මේ 2261 අපි බෙදන්න ඕන 6. එතකොට එහෙම බෙදුවාම අපිට එනවා අගය 377යි කියනවා. ඒ කියන්නේ N5 සේවකයාගේ පැයක ශ්‍රම වටිනාකම රුපියල් 377යි. දැන් එතකොට අපි මේක බැලුවොත් එහෙම පැය ගාන අනුව, ඒ කියන්නේ මාසික වැටුපකට ගණන් බැලුවොත් එහෙම අපි ශ්‍රේෂ්ඨ සේවකයෝ පැය 9ක් දවසකට වැඩ කරනවා. ඒ අනුව ගත්තම සතියකට පැය 45ක් වැඩ කරනවා. එතකොට 45ව 4ක්. ඒ කියන්නේ පැය 180යි. එතකොට පැය 180 මේ 377 වැඩි කරාම N5 සේවකයාගේ වැටුප වෙනවා රුපියල් 67825. එතකොට දැනට වැටුප ලබන්නේ වැටුප තියෙන්නේ 47210යි. එතකොට මේ දෙක අතරේ වෙනස වෙනවා රුපියල් 20615ක වැටුප වැඩිවීමක් සිද්ධ වෙනවා මේකේ අතර තියෙන මේ විෂමතාවය විසඳුවා. සහෝදර මේක හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. එතකොට මේ අලුතෙන් වැටුප වැඩිවීමක් කරන්න නෙමෙයි. එතකොට මේ තියෙන වැටුප අතර 1.6 පදනමට දැන් මේ හැම සේවකෙක්ම හැම උත්සවති නායකයෙක්ම 1.6 පදනමට මේ වැටුප හදන්න ඕනේ කියලා. 1.6 පදනමට හැදුවාම රුපියල් 20615ක මුදල ලැබෙනවා N5 සේවකයාට. ඒ කියන්නේ 143ක වැටුප වැඩිවීමක් ප්‍රතිශතයට ගත්තා. එතකොට අපි අනිත් පැත්තට බැලුවොත් මේ 377 අපි කියමු කාර්යාලය සේවක පැත්ත ගත්තොත්. එතකොට ඒ අය අපි කල්පනා කරනවා පැය 8ක් කියලා ගත්තොත් දවසකට වැඩ කරන්නේ සතියකට වැඩ කරනවා පැය 40ක්. ඒ කියන්නේ ඒ වගේ 4 ගුණයක් කියන්නේ පැය 160ක්. ඒතර පැය 160න් වැඩි කරොත් වෙනවා රුපියල් 60231ක්. එතකොට මේ N5 සේවකයාගේ වැටුප මම කියන්නේ. එතකොට දැනට තියෙන වැටුප රුපියල් 43815යි. එතකොට මේක අඩු කරාම මේක අතර වෙනස වෙනවා රුපියල් 16573. ඒ කියන්නේ ප්‍රතිශතයට ගත්තොත් එහෙම 138ක වැටුප වැඩි. එතකොට සහෝදරුන්ට පැහැදිලි වෙන්න ඕනේ මේ විෂමතාවය විසඳුවම අපිට ලැබෙන තියෙන ගාන. එතකොට දැන් යෝජනා කළ දින මොකද්ද? 2020 ගෙන් එහාට 122ක වැටුප ප්‍රතිශතය තමයි අපිට යෝජනා කරන්නේ. අපි ඒ වැටුප ප්‍රතිශතය නොගෙන හිටියා. අපි කිසිම වැටුප වැඩිවීමකට උන්ට අපි මේ 1.6 පදනමට මේ වැටුප් අතර තියෙන විෂමතාවය විසඳුවොත් විතරක් අපිට වෙන ලාභය සහෝදරුන්ට දැන් පැහැදිලි වෙන්න ඕනේ. දැන් අපි බලමු මේ යෝජිත 122කට මේක ගලපලා. දැන් අපි බලමු සාමාන්‍යකාරතුමාගේ වැටුප වෙනවා 361725ක මුදල. එතකොට ඒකට 122ක් කියලා කියන්නේ එතුමාගේ වැටුප වෙනවා 441305. එතකොට එතුමාගේ දැන් වැටුප 361725යි. ඒතර මේකේ අතර පරතරය ගත්තාම 79579ක මුදලකින් මේ වැටුප ඉහළ යනවා ඉදිරි වර්ෂ 3 සඳහා. එතකොට ඒක අපි මේ N5 සේවකයාගේ EN5 සේවකයාගේ ගත්තාම 47210යි අපි කලින් කිව්වා. ඒතර ඒක 122කින් වැඩි වුණාම වෙන්නේ 57596යි. එතකොට දැන් තියෙන වැටුප ඉඳලා ඒක අඩු කරාම රුපියල් 10386කින් තමයි වැඩි වීම වෙන්නේ. ඒකේ 122කින් ඊළඟ වර්ෂ 3 සඳහා වැඩි වීම. එතකොට සහෝදරට පැහැදිලි වෙන්න ඕන මම කලින් සඳහන් කරා ඒ සේවකයාගේ මේ ප්‍රතිශත අතර වැටුප. ඒ කියන්නේ 1.6 පදනමට මේ වැටුප අතර විෂමතාවය විසඳුවාම ඒ සේවකයාට ලැබෙනවා දැනට ලැබෙන්න ඕන රුපියල් 20615. ඒ කියන්නේ ඉදිරි වර්ෂ 3 සඳහා වැටුප වැඩි නොකර. එතකොට එසේදී මේ ඉදිරි වර්ෂ 3 සඳහා වැටුප වැඩි කරලා ඒ සහෝදරට ලැබෙන ගාණ තමයි රුපියල් 10386යි. එතකොට අපි මේ සඳහා අපි මේ උද්ඝෝෂණ කරලා අපි මේ ඉදිරි පෙළකට අපි වැටුප වැඩි කරලා දෙන්න ඕන. ඊළඟ අපි අනිත් එකක් අරගෙන බලමු. දැන් අපි කිව්වා SN5 සේවකයාගේ වැටුප 43715. මේක 122කින් වැඩි කරාම වෙන්නේ 53332.
එතකොට ඒක දැන් තියෙන වැටුප ගත්තාම 43715යි. ඒකෙන් අඩු කරාම රුපියල් 9617යි ඉදිරි වර්ෂ 3 සඳහා වැටුප වැඩිම වෙන්නේ. එතකොට බලන්න එතකොට ඒ සේවකයාට අපි මේ දැනට තියෙන පඩිය මේ විෂමතාව විතරක් විසඳුවොත් මේ ඉදිරි වර්ෂ 3 සඳහා වැටුප වැඩි නොකර විෂමතාව විසඳුවොත් විතරක් රුපියල් 16573 වැඩි වෙන්න ඕනේ. එතකොට 16573ක් මේ හිඟ ලබාගෙන ඉතිරි එහාට තමයි අපි 100 ගානකින් වැඩිවීම කරගන්න ඕනේ. එසේ තිබෙද්දී එතකොට ඉදිරි වර්ෂ 3 සඳහා වැඩි කරගෙන අපි ලබා ගන්න කීයද? ඒ සේවකයන් රුපියල් 9617. එතකොට මොකද්ද මේ කරගෙන තියෙන කියලා බොහොම පැහැදිලි. ඒ නිසා සහෝදරනේ අපිට කිසිසේත්ම මේ 122 ලබා දීම සඳහා උද්ඝෝෂණය කරලා අපිට මේ සඳහා මැදිහත් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ තවත් ඉහළ නිලධාරීන්ගේ තව 122කින් වැඩිවීමක් කර මේ කිසිම සේවකයෙකුට මේකෙන් සාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට බරපතලම කාරණය තමයි උසස් වීම බඳවා ගැනීම පටිපාටි සම්බන්ධ කාරණාව. මේ උසස් වීම බඳවා ගැනීම පටිපාටි සම්බන්ධ සාකච්ඡාවට අපි සංගම හැටියට සහභාගී වුණා වෙනම. ඒක තුල අපිට පැහැදිලිවම දැක්ක දේ තමයි අපිට පේනවා කොටස් දෙකකට තමයි උසස් වීම බඳවා ගැනීම පටිපාටිය අලුතෙන් සකස් කරගෙන යන්න හදන්නේ. එතකොට අපිට පේනවා මේ දැනට මේ E scale කියලා හදපු වැටුත්තල්ල සම්බන්ධව විධිමත් ලෙස උසස් වීම බඳවා ගැනීම පටිපාටිය මණ්ඩලය තුල සකස් කළා නැහැ. ඒතකොට අනිවාර්යයෙන්ම ඒකත් සකස් කරගන්න ඕනේ ඒකට ගැලපෙන පරිදි. ඒ නිසා අනිවාර්යෙන් මේ වැටුප මේක තුල මේ අන්තර්ගතණය කරනවා නම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ ස්ථාපිත කිරීමත් එක්කම උසස් වීම බඳවා ගැනීම පටිපාටියත් ඒ අනුව වෙනස් වෙනවා. ඒතකොට මොකද්ද වෙන්නේ? දැනට අපි දන්නවා දැනටම උසස් වීම සම්බන්ධව ගත්තාම දැනට අභ්‍යන්තර විභාග සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා අත්වලුකුමත් විදිහට. එහෙම නවත්තන්න බෑ. මෙතෙක් තාම උසස් වීම බඳවා ගැනීම පටිපාටිය වෙනස් කරලා නැහැ. එහෙමනම් මෙතෙක් කල් තිබිච්ච විදිහට අභ්‍යන්තර උසස් වීම බඳවා ගැනීම තරම විභාග තියන්න ඕනේ. එකක්වත් තියන්නේ නැහැ. ඔක්කොම නවත්තලා තියෙනවා. ඊළඟට පාස් වෙච්ච සහෝදරයෝ ඒ කියන්නේ විභාගේ සමත් වෙච්ච සහෝදරයන්ට ඉන්ටර්විව් එකෙන් ෆේල් කළා දාලා තියෙනවා. ඒගොල්ලෝ බඳව ගන්නේ නැහැ. ඒතර එහෙම කරගන්න පුළුවන්කම. එතකොට මේක ඊටාම හිතුවක්කාර තීන්දුවක්. එතකොට අපිට පේනවා මේ වැටුප් හදන්න ඉස්සෙල්ලම කල්ැතුම මේ තත්ත්වයන් ඇති කරලා තියෙන්නේ. මේ වැටුප ස්ථාවර වුණාට පස්සේ පැහැදිලිවම මේ ලංකාවේ විදුලි වල මණ්ඩලයේ ඉන්න සේවකයන්ගේ අපි 2-3000ක් විශ්‍රාමයයි. නමුත් ඇත්ත කතන්දරේ ඉන්න ඉතුරු 27000 සේවකයන්ට හා අලුතෙන් එන කිසිම සේවකයෙකුට තමන්ගේ හැකියාව දක්ෂතාවය අනුව අධ්‍යාපන සුසුක අනුව දැනට තියෙන උසස් වීම පටිපාටි සම්පූර්ණ වෙන හිටිනවා. ඒ නිසා අපි මේක හොඳටම තේරුම් ගන්න. අපිට මේ අපි ඒ නිසා අපි අපේ කැමැත්තේ මේ ඉහළ කොටසගේ වැටුප විතරක් වැඩි කරලා දෙන්න හා උසස් වීම පටිපාටි අයින් කරගන්න වැඩ කරන්න අවශ්‍යතාවයක් උන්මත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට කේවල් කිරීමේ බලය ඊටාම ශක්තිමත්ව තියෙන වෙලාවක් මේක. ඒ නිසා අපි මේක පැහැදිලිව තේරුම් ගන්න අවශ්‍යයි. ඊළඟට දැන් අපි රාජ්‍යාංශය ගත්තොත් රාජ්‍යාංශේ කොහොමද වැටුප්තල හැදෙන්නේ? රාජ්‍යාංශයේ අමාත්‍යාංශ ලේකම්වරගේ වැටුප රුපියල් 97000යි. එතකොට 15 සේවකයාගේ වැටුප කීයද? රුපියල් 25000. ඒ දෙක අතර ගත්තොත් 97000 ලක්ෂයක් වෙනුන 25000ක් වෙන්නේ. ඒ කියන්නේ 1.4කුත් නැහැ. ඒක වැටුපතර පරතරය ගත්තාම 1.4 නෙමෙයි 1.38 වගේ ගානක් තමයි තියෙන්නේ. එතකොට මේ මාර්සිං රෝහණීය මාර්සිං වැටුප්කමට වාර්තාව මේ වෙච්ච දේවල් විසඳන්න පත් කරපු වාර්තාවේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා මේ යුනිෆයිඩ් ස්කේල්ස් එතන විශේෂ ඒවා 4ක් හදන්න. ඒක පැහැදිලිවම කියලා තියෙනවා. මේ එතකොට මේ හැමෝටම සාධාරණ වෙන පරිදි ඉංජිනේරියම් සේවාවල් ඒ වගේම තොරතුරු තාක්ෂණ සේවාව, ඒ වගේම මානව සම්පත් සේවාව හා මුදල් ෆිනෑන්ස් සෙක්ෂන් එක ඒ විදිහට මේ කොටස් හතරකට මේ විදිහට උඩින් ඉඳන් පහළටම විශේෂ සේවල් හදන්න කියලා. ඒව හැදුවනම් මේ අපි විරුද්ධ නැහැ ඉංජිනේරියම් සේවාවක් සඳහා වෙටුත්තලක් හදා ගන්නවා. හැබැයි අනිකුත් සේවකයන්ටත් ගෞරවණීය ලෙස වැඩ කරන්න පුළුවන් පරිසරයක්, ආත්ම තෘප්තියකින් වැඩ කරන්න පුළුවන් පරිසරයක්, එකිනෙකා ගැන විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන් පරිසරයක් තියෙනවා. එහෙම මොටිවේෂන් එකක් අභිප්‍රේරණයක් නැත්තම් මේ සේවක අතර තියෙන මේ බරවත් කලකිරීම නිසා මේ ආයතනේ ඉදිරියට යන්නේ නැහැ. එතකොට නිසි කාර්යාත්මක සේවාවක් අනාගතයේ සැපෙන්නේ නැහැ. අපි දන්නවා දැන් මම ඇවිල්ලා වසර 34ක් මේ මණ්ඩලේ. ඒතර මේ මණ්ඩලයේ වැටුප් තුලින් තමයි අපේ දරුවන් පෝෂණය කරේ, අපේ දරුවන්ගේ අනාගතය හැදුවේ, අපි ජීවත් වෙන්නේ. එතකොට මේකේ තව අනාගතය සඳහා මේ ඉන්න සියලුම සේවකයන්ට උරුම වෙන්න ඕනේ මේ පරිසරයේ. මානව හිතවාදීව හොඳ හිතකින් තෘප්තිමත් භාවයකින් වැඩ කරන්න. 100%ක් තෘප්තිමත් වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේ සාධාරණ පදනමකට අපිට මේක යන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ අපි කාගේවත් වැටුපකට ඉදිසා කිරීමක්වත් කාගේවත් අහිමි කිරීමක්වත් නැහැ. ඒ අයගේ වැටුප්තල වැඩි වෙනවා. එතකොට හැමෝටම සාධාරණ පදනමකට වැටුප්තලයකට යන්න පුළුවන් පදනම තමයි අපි මේ කියලා තියෙන්නේ. ඒ නිසා මේක ඊටාම යුක්තිසහගත හා විද්‍යාත්මක ක්‍රමයකයක්. ඒ නිසා මේකට කාටවත් විරුද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දැන් මේ වෙනකොට අපි දන්නවා 8 වෙනිදා උද්ඝෝෂණයක් ලෑස්ති කර තියෙනවා සමහර සහෝදරු
සංවිධාන කීපයකින්. නමුත් මේ වෙනකොට ලංවීම කාර්යාලය සේවක සංගමය ප්‍රකාශ කළ තියෙනවා ඒකට සහභාගී වෙන්න නැහැ කියලා. මොකද ඒකේ පැහැදිලිවම කියලා තියෙනවා මේ උසස් වීම බඳවා ගැනීම පටිපාටි සම්බන්ධව වචනයක්වත් ඒකේ නැහැ. ඒ වගේම මේ විෂමතා සැදීම සම්බන්ධව කිසිම දෙයක් මේ තියෙන උද්ඝෝෂණය පාදක කරගෙන නැහැ. එකට අය ගැනීම වුණත් දෙවෙනි ඉල්ලීමක් හැටියට තියෙන නිසා පළවෙනි ඉල්ලීම හැටියට නෙමෙයි තියෙන්නේ. ඒ නිසා මේ විෂමතා ඉවත් වෙන්නෙත් නැහැ. ඒ නිසා මේ 122 ඊළඟ කොටසක් දක්වා වැටුප් වැඩි කරලා දෙන්න අපි විසින් සහයෝගය දීලා. ඉහළ නිලධාරීන්ගේ වැටුප් හදලා දෙන්න අපි උද්ඝෝෂණයක් කරන්න අවශ්‍යතාවයක් අපිට මතුවෙලා නැහැ. එසා මේ වෙනකොට අපිට පේනවා පාරිභෝගික සම්බන්ධීකරණ නිලධාරීන් සංගමේ මේ සභාපතිවරයා නිල ප්‍රකාශයක් කරලා තියෙනවා. එතකොට කාර්මික ශිල්පීන් සංගමේ නිල ප්‍රකාශයක් කරලා තියෙනවා. එතකොට රියදුරු සංගමේ තීන්දුවක් කරගෙන තියෙනවා. එතකොට ලංවීම තාක්ෂණික ඉංජිනේරු සේවා හා අධිකාරී සංගමේ පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මේ නඩුව සම්බන්ධ මූලික වෙච්ච ලංවීම විදුලි පොදු සේවක සංගමේ මාළක සහෝදරයාගේ සමිතිය ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ අපි එකිනෙකා බෙදලා වෙන් වෙන්න නෙමෙයි ඉදිරි කාලේ ඊටාම අපිට ශක්තිමත්ව දැන් මේ தත්ත්වය හොඳට පැහැදිලි කරගෙන අපිට ඊටාම ශක්තිමත් උද්ඝෝෂණයක් කරලා මේ தත්ත්වය අපිට සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට කිසිසේත්ම අපිට මේ ඉහළ නිලධාරීන් කීප දෙනෙක්ගේ පඩි වැඩි කිරීම සඳහා අපි උද්ඝෝෂණය කරලා අපි ඒකට සහාය දීලා අපේ තියෙන සියලුම උසස් සීමා බඳවා ගැනීම පටිපාටි නැති කරගන්නත් පහළ සේවකුට යන්න තියෙන අවස්ථා ටික නැති කරගන්නත් අපිට අහිමි වෙච්ච වැටුප තවදුරටත් අහිමි කරගන්නත් අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. මොකද මේක හොඳ අවස්ථාවක්. දැන් මේ අධිකරණ තීන්දුවත් හා මේ තියෙන පරිසරයත් එක්ක මොකද අපි දන්නවා ජනාධිපතිවරයාත් කියලා තියෙනවා බහුතරය කැමැත්ත ගන්න මේකට. මේ බහුතරය කැමැත්ත ගන්න තු මේ කලෙක්ටර් ඇග්‍රීමන්ට් එක අස්සම් කරන්න බෑ. ඒ නිසා මේ කලෙක්ටර් ඇග්‍රීමන්ට් එක අපි කියනවා 50%කට වඩා අපේ විරුද්ධත්වය අනිවාර්යයෙන්ම ප්‍රකාශ කරන්න ඕන. අපි මේ කියන කරුණු කාරණා ඉෂ්ට නොවෙනවා නම් අපි මේකට අස්සම් කරන්නේ නැහැ කියන එක. ඒ නිසා පැහැදිලිවම අපිට සඳහන් කරන්න අවශ්‍ය මේ කරුණු ටික තමයි. ඉතින් ඒ නිසා සහෝදරතුමෝ මම හිතනවා යම් ප්‍රමාණයකට සහෝදරතුමෝ මේ පිළිබඳ අවබෝධය ලබා ගන්න නැති කියලා අපිට ඇත්ත ලෙසම ලබා ගන්න පුළුවන් වැටුප මොකද්ද අපිට අහිමි වෙන්නේ යන්නේ මොනවද කියන කාරණාව පැහැදිලි වෙනවා. ඒ නිසා අපි කිසිම හරයක් නැතුව විභාගات යන විදිහට අපිට උද්ඝෝෂණය කරන්න බෑ. අපි කරන දේ පිළිබඳ අපිට විද්‍යාත්මක පදනමක් තියෙන්න ඕනේ, තර්කයක් ගොඩනගන්න ඕනේ. අපි කියන දේ සාධාරණ යුක්තිසහගත වෙන්න ඕනේ. හැම සේවකයාටම සාධාරණයක් වෙන්න. කිසිම සේවකයෙකුට අසාධාරණ සාමාන්‍යකරුට අසාධාරණයක් වෙන්නේ නැහැ. ඊළ ශ්‍රේණියකට අසාධාරණයක් වෙන්නේ අපි කියන්නේ. ඒ අයගේදී දැන් අද පාරිභෝගික මිලදර්ශකයන් අනුව කියනවා මේ 84000ක් තියෙන්න ඕන කියලා අවම වැටුප පවුලේ 4 දෙනෙක් ඉන්නවනේ. එතකොට පහළ සේවකයෙකුට ලැබිලා තියෙනවද ඒක? එතකොට අපි දන්නවා සාමාන්‍යකාරතුමා ඇතුළු කීප දෙනෙකුට ලැබිලා තියෙන්න පුළුවන්. නමුත් අනිත් අයට ලැබිලා නැහැ. ඒ නිසා අපි කියන්නේ ඒ අයගේ වැටුප් තල වැඩි වෙනවට අපි විරුද්ධ නැහැ. ඒ නිසා මේ පදනම එතකොට මහානසිංහ වැටුප් කමිටු වාර්තාවෙත් කියලා තියෙනවා ලංකාවේ අනිකුත් ආයතනත් එක්ක තියෙන අදුම වැටුප් පරතර සම්බන්ධ කියන අපිට වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. වැඩි ප්‍රමාණවත් වැටුප් පතර තියෙන අනුපාතය සම්බන්ධව පැහැදිලි සමතුලිතභාවයක් තියෙන්න ඕනේ කියන. ඒ නිසා අපි පැහැදිලිවම යෝජනා කරනවා මේක සාර්ථක කරගන්න අපි ඉදිරි කාලේදී දැන් අපි ගාල්ලේ ප්‍රදේශයේ අපි ලංවීම උත්සවයේ එකතු හැටියට අපි දැනුවත් කිරීම රැස්වීම කළා. තවත් කීප තැනක අපි ඉදිරි සති කීපය තුල කරනවා. ඊට පස්සේ අපි පැහැදිලි ලංකා විදුලි වල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැහැදිලිව බහුතර සේවක සංඛ්‍යාවගේ මේක සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරි පෙළ ගස්වලා සියලු දෙනාට අපි ආරාධනා කරනවා. අපිට නායකත්වයේ අවශ්‍යතාවයක් නැහැ. සියලු දෙනාම මේ තර්කානුකූල විද්‍යාත්මක මතවේද ජයග්‍රහණය කිරීම සඳහා හා තමන්ට යුක්ති ඉෂ්ට කර ගැනීම හා වගේම අනාගත පරම්පරාවට සාධාරණය ඉෂ්ට කර ගැනීම සඳහා ඒ ගැන අවබෝධයක් ලබාගෙන ඒ සඳහා එළඹෙන ක්‍රියාමාර්ගවලදී සහයෝගය ලබා දෙන්න කියන එකත් මේ කරුණු ගැන කාරණා ගැන තවදුරටත් සහෝදරු ඊටම පරිශීලනය කරලා මේක මේ අධ්‍යයනය කරලා බලන්න කියන එකත් එතකොට සහෝදරුන්ට මේ කරුණු කාරණා සම්බන්ධව ඊටම පැහැදිලි වෙයි. ඒ නිසා ඒ ගැන කරුණු සලකා බලන්න කියන එකත් මම අවසාන වශයෙන් කියා සිටිනවා. බොහොම ස්තුතියි.